මිහිර. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප සියලු දෙනාට ගෞතම බුදු සසුන දායාද කළ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ උතුම් ධර්මයේ මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් පිරිසිදු අපට කියලා දෙමින් ගෞතම සසුනේ පිහිට ලබන්න උපකාර කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද දවසේත් ඔබ සූදානම් වන්නේ ජාතක කතා ඇසුරින් සිදු කරන උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. පින්වත්නි, අපි සරණ ගිය අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පුදුමාකාර අවබෝධයක්. අසිරිමත් වූ අවබෝධයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට හසු නොවිච්ච දෙයක් මේ ලෝකේ නැහැ. අතීතයේ යම් තාක් දේයක්ද හැමදේමත් ඒ වගේම වර්තමානයේත් අනාගතයේත් කියන තුන් කාලයටම අයිති සියලු දේම අවබෝධ වුණා ඒ ඥාණයට. ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානයේ සර්වඥතා ඥානය සියලු දේම දන්නා නුවණයි. ඒ වගේම උන්වහන්සේගේ ඥානයේ ප්‍රමාණයක් නැහැ. අප්‍රමාණයි. ඒ වගේම අනන්තයි. ඒ වගේම සීතල ඉවර කරන්න බෑ, අචින්තනීයයි. එවැනි වූ ප්‍රඥාවක් තමයි සම්මා සම්බුදු කෙනෙකුට පිහිටන්නේ. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් තමයි මේ ලෝකේ හැමදේම අපිට කියා දෙන්නේ. ඉතින් අද අපි අහන්න යන උන්වහන්සේ අනාගතය ගැන ඒ උන්වහන්සේ වැඩ සිටිය කාලේ විස්තර කරපු ජාතක කතාවක්. ඉතින් උන්වහන්සේගේ මේ උතුම් ඥානය ගැන මේ තුන් කාලයටම උන්වහන්සේගේ ප්‍රඥාව මේ විහිදී ඇති බව ඒ ශ්‍රාවක සිහි කරලා තියෙන ඒ කාලේ. ඒ සතර කමටහන් වල තියෙන හරි ලස්සන ගාතාවක්. ඒ ගාතාව කියලාම මම ඔබට මේ ජාතක කතාව දේශනා කරන්නම්. මෙන්න මෙහෙම සඳහන් වෙනවා. සබ්බ කාල ගතේ ධම්මේ සබ්බේ සම්මා සයං මුනි සබ්බාකාරේන බුද්ධිත්වා ඒකෝ සබ්බං ඤුතං ගතෝ. සිංහල තේරුම එකේ අයත්තු තුන් කලටම ලොවේහි ඇති හැම දෙය ගැන විදසුන් නුවණ යොදමින් දුටුසේක අප මුනිදු මැනවින් හැම අයුරින්ම විමසා නුවණින්ම පිරිසිඳ දැන හුදකලාවේ වැඩහිඳ ලදසේක සම්බුදු බව. සබ්බ කාල ගතේ ධම්මේ සබ්බේ සම්මා සයං මුනි. ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව තුන් කාලයටම අයිති එකක්. ලොවේ ඇති හැම දේ ගැන ඒ තුන් කාලයට අයිති දේ ගැන උන්වහන්සේ අවබෝධ කරලා හිටියේ. බලන්න මොනතරම් අසිරිමත්ද.
විදසුන් නුවණ යොදමින් දුටුසේක අපි මුණුදි මනමින් මනාකොට උන්වහන්සේ ප්‍රඥාවෙන් දැක්කා. අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේම සබ්බාකාරේන බුද්ධිත්ත ඒකෝ සබ්බඤ්ඤුතං ගතෝ හැම අයරින්ම විමසා නුවණින්ම පිරිසිඳ දැනගෙන උන්වහන්සේ හුදෙකලාවේම ගුරුපදේශ රහිතවම මේ සම්බුදු බව ලැබී කියනවා. බලන්නනේ. ඉතින් එවැනි අසිරිමත් වූ ඒ ප්‍රඥාවකින් යුතු අපේ බුදුරජාණන් වහන්සේ අනාගත ලෝකය ගැන විස්තර කරපු ඒ ජාතක කතාවක් අද අපි අහන්නේ. ඒකට යම් සිද්ධියක් වුණා. ඒ තමයි කොසල රජතුමා දැකපු හීන. ඒක කවුරුත් දන්නවා. කොසල රජතුමා දැකපු හීන 16 ගැන. ඒ ගැන සඳහන් වෙන ජාතකය තමයි අද අපි අහන්නේ. මේ ජාතකේ නම මහා සුපින ජාතකයේ කොසල් රජු දුටු මහා සිහින ගැන කතාව. මේ ජාතකයේ දේශනා කරන දවසවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එක දවසක් කොසල් රජුරෝ රෑ නිදාගෙන සිටිද්දී පාන්දර ජාමේ මහා සිහින 16ක් දැක්කා. දැකලා හොඳටම බය වුණා. මේ සිහින නිසා මට මක් වෙයිද කියලා මරණ බයටපත් වුණා. යහනෙන් නැගිට එහිම වාඩි වී කල්පනා කර කර හිටියා. පහුවදා පුරෝහිත බ්‍රාහ්මණවරු රජතුමා බැහැ දකින්ට ආවා. මහරජාණනි සුවසේ සැතපුණු සේක්ද? ආචාර්යවරුනි මට මොන සැපයක්ද? අද පාන්දර වෙන්ට මම මහා සිහින 16ක් දැක්කා නොවේ. හප්පා ඒ සිහින දැකපු වේලේ පටන් මම බයින් ඉන්නේ. ආචාර්යවරුනි මට මේ සිහින වලින් මක් වේවිද? මහරජාණනි දැකපු සිහින මොනවාද කියලා ඇසුවාට පස්සේ රජතුමා ඒ සිහින 16 එකක් නෑර පුරෝහිතයන්ට කිව්වා. එතකොට ඔවුන් නලල රැලිනන්වා අත් සෙලෙව්වා. ඇයි ආචාර්යවරුනි අත් සෙලෙව්වේ? මහරජ ඒ සිහින හරි භයානකයි නොවේ. රාජ්‍යයට අනතුරක්. ඔබතුමාගේ ජීවිතයටත් අනතුරක්. භෝග සම්පත්තටත් අනතුරක්. එතකොට ආචාර්යවරුනි මේකට පිළියමක් නැද්ද? තියෙනවාද? ඊළඟට කියන මේ පුරෝහිතයෝ මේකනේ රජතුමනි ඒකාන්තයෙන්ම නපුරු ඔය සිහිනයන්ට නම් පිළියම් නැහැ. නමුත් අපි පිළියමක් කරන්නට දන්නවා නොවේ. මේ වගේ විපතකින් වළක්වා ගන්නට බැරි නම් වේද ශාස්ත්‍රය ගැන අපේ උගත්කම අසවල් දෙයකටද? ඊළඟට රජතුමා කියනවා හරි. එතකොට මොකක් කරලාද ඔකට පිළියම් යදන්නේ? මහරජුනි සියලු සතුන්ගෙන් 4 දෙනා බැගින් කැපකොට සර්ව චතුස්ක නැමැති බිලි පූජාවයි කරන්නට ඕනේ. මේ වගේ භයානක අවස්ථාවක ඇති පිළියම ඕක තමයි. ඊළඟට රජතුමා කියනවා හප්පේ යාන්තම් ඇති. දැනුයි මගේ ඇඟට ලේ ඉනුයි. අනේ ආචාර්යවරුනි මගේ ජීවිතේ තොපේ අතේ ඉක්මනින්ම මාව සුවපත් කරන්නට ඕනේ ඕන්. මේ බිලි පූජාවෙන් Tamanට ලැබෙන ලාභ ප්‍රයෝජන දන්නා බමුණන් මහත්සේ ප්‍රීතියටපත් වුණා. ඊළඟට රජතුමාට කියනවා බය ගන්නට කාරි නෑ මහරජ. අපි ඉන්නවා යනවා කියලා ඉක්මනින් යාග කටයුතු සූදානම් කෙරෙව්වා. බොහෝ සිව්පාවුන් යාග කණුවල බැඳා. පූජාවට අවශ්‍ය දෑ ගැනීම පිණිස ඔවුන් නිතර මාලිගාවට ආවා ගියා. මල්ලිකා දේවියට කිසියම් කලබලකාරී බවක් තිබෙන බව දකින්ට ලැබුණා. මහරජුනි ඇයි මේ පුරෝහිත බමුණන් නිතර එන්නේ යන්නේ? ඊට පස්සේ රජතුමා කියනවා ඇයි තී සැපසේ හිටින්? අපේ කන මුලටම විසගෝර සර්පෙක් ඇවිත් ඉන්න බව තී දන්නේ නෑනේ. මල්ලිකා දේවිය අහන ඒ කුමක්ද මහරජුනි? රජතුමා කියනවා මම මෙන්න මේ විදිහේ භයානක හීන මාලාවක් දැක්කා. පුරෝහිත කිව්වේ රාජ්‍යයට මට භෝග සම්පත් වලට යන 3ටම මහා අනතුරක් ඇවිත් ඇති බවයි. ඒකට පිළියමක් හැටියටයි ඔය සර්ව චතුස්ක බිලි පූජාව කරන්නේ. ඒ වෙනුවෙන් තමයි උන්නැහැලා ඔය යන්නේ එන්නේ. ඊට පස්සේ දේවිය කියනවා ඇයි මහරජුනි දෙවියන් සහිත ලෝකයේ අග්‍ර බ්‍රහ්මණයාගෙන් සිහිනයට පිළියම් ඇහුවේ නැද්ද? ඒ කවුද සොඳුරි? සදේවක ලෝකයේ අග්‍ර බ්‍රහ්මණයා. අනේ මහරජුනි දෙවියන් සහිත ලෝකයේ අග්‍ර පුද්ගල වූ සර්වඥ වූ පරම පවිත්‍ර වූ නික්ලේශී මහා බ්‍රහ්මණයා ගැන දන්නේ නැද්ද? ඒ භාග්‍යතුන් වහන්සේමයි ඔය ස්වප්න මාලාව තෝරන්ට දන්නේ. යන්ට මහරජුනි ගිහින් උන්වහන්සේගෙන් නසා දැනගන්ට. බලන්න මේ
නිවසක යම් තැනක සද්ධාවන්ත කෙනෙක් ඉන්නේ කී වාසිය. දැක්කද? එතන මේ රජතුමා නොයෙක් අවස්ථාවල මුලා වෙලා තියෙන මේ බමුණන්ගේ කතාවලට. හැබැයි මල්ලිකා දේවිය ශ්‍රද්ධාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. දන්නවා ඔවැනි දෙයක් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටයි කියලා. ඇයි හැමදේම දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන්ගෙන් අහගන්න කිව්වා. දැන් අර බමුණ බොරු කිව්වේ මේ. භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න කොසල් රජතුමා ඊට පස්සේ ගියා. ගිහින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කොට එකත් පස්ස සිටියා. භාග්‍යතුන් වහන්සේ කොසල් රජුගෙන් මෙහෙම ඇහුවා. මහරජ මොකද කනස්සල්ලෙන් වගේ? අනේ ස්වාමිනී මම භයානක සිහින මාලාවක් දැක්කා. මං ඒ ගැන පුරෝහිතයන්ගෙන් ඇහුවා. ඔවුන් කියා හිටියේ රජයට හෝ මට හෝ මාගේ භෝග සම්පත්වලට හෝ මහත් අනතුරක් ඇති බවයි. එයට පිළියම් වශයෙන් සියලු සතුන් සතර බැගින්ගෙන සර්ව චතුස්ක නමින් බිලි පූජාවක් කරන්නට ඕනෑ බවයි ඔවුන් පැවසුවේ. නමුත් මේ සිහින මාලාව ගැන තවත් පහදා ගන්නට දැනගන්ටයි මම භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නට ආවේ. හොඳයි මහරජේ සිහින කුමක්ද කියා මාත් දැනගන්ට කැමැති. එතකොට කොසල් රජුරුව එක් එක් සිහිනයක් ගානේ භාග්‍යතුන් වහන්සේට කියා සිටියා. ස්වාමීනි මන් දැකපු එක හීනයක් මෙහෙමයි. අඳුම් පැහැගත් මහා කළු වෘෂභ රාජයෝ 4 දෙනෙක් යුද්ධයක් කරන්නට ඕනෑ කියා හයියෙන් පිඹගෙන 4 පැත්තෙන් දුවගෙන රජ මිදුලට ආවා. මහජනයාත් මේ මහා වෘෂභයන්ගේ යුද්ධය බලන්ට ඇවිත් හිටියා. ඔවුන් ගර්ජනා කරගෙන දඟලගෙන ආවා දරුණු යුද්ධයකට වගේ. නමුත් යුද්ධ නොකොටම එවුන් හැරිලා ගියා. ස්වාමීනි මේකයි මන් දැක්ක පළමු සිහිනි. මේකේ විපාකේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ මහරජ මේ සිහිනේ විපාකේ ඔබේ කාලයට හෝ මගේ කාලයට අයත් නැහැ. අනාගතයේ අධාර්මික දුර්වල රජවරුන්ගේ අධාර්මික මිනිසුන්ගේ කාලයක් එනවා. ඔවුන්ගේ කටයුතු නිසා ලෝකයේ කුසල පක්ෂය අත්හරිනවා. අකුසල් උස්සන්න වෙනවා. අන්න ඒ කාලෙට නියමාකාරයෙන් වැස්ස වහින්නේ නැතුව යනවා. වලාකුළු සිඳී යනවා. වගා මැලවී යනවා. දුර්භික්ෂ ඇති වෙනවා. 4 දිසාවෙන්ම මහා වලාකුළු අහසේ නැගෙනවා. එතකොට ස්ත්‍රීන් වේලන්ට දමාපු වී ආදිය හකුලාගෙන ගෙට ගන්නවා. පිරිමි උදවිය උදුළු ආදිය රැගෙන ලියදි වෙලට වතුර බඳින්න පිටත් වෙනවා. අහස හොඳටම කළු කොට විදුලි කොට අහස ගොරවා එතනින්ම නවතිනවා. වැසි වහින්නේ පෑවිල්ල දිගටම තියෙනවා. ඒක හරියට සිව් දිසාවෙන් ගර්ජනා කරගෙන එන වෘෂභයෝ යුද්ධ නොකොටම පලා යනවා වගේ. ඔය සිහිනේ විපාකේ මෙයයි මහරජ. මේක අනාගතේ වෙන දෙයක්. බ්‍රහ්මණයෝ තමන්ගේ ජීවිකාව පිණිසයි වැරදි අර්ථ තේරුවේ. මහරජ ඔබ දුටු දෙවෙනි සිහිනේ කුමක්ද? දැන් බලන්න මේ කියපු එක අද සිද්ධ වෙලා නේද ලෝකෙට? දැන් ලෝකේ බොහෝ තැන්වල දැන් කලට වහින්නේ. දැන් බලන්න මේ දුර්භික්ෂ මේ වසංගත රෝග මේ ඔක්කොටම හේතු වෙනව නේද? දැන් බලන්න මේවා එන්නේ නැද්ද? එනවා නෙමෙයිවා. දැන් නැද්ද ලෝකෙ මේවා? බලන්නනේ. ස්වාමිනී මන් දැකපු දෙවෙනි සිහිනේ මෙයයි. ඊතා පුංචි ගස් පොළව බිඳගෙන උඩට ඇවිත් තිබුණා. වියතක් රියනක් විතර උස ඇති. හැබැයි හොඳට මල් ගෙඩි හැදිලා තිබුණා. ස්වාමිනී මේ සිහිනේ විපාකයේ කුමක්ද? මහරජ මේ අනාගතයේ මිනිසුන් පිරිහිගෙන යන කාලෙදී වෙන දෙයක්. ආයුෂ අඩු වෙගෙන යන කාලෙදී වෙන දෙයක්. ඒ කාලයේ උපදින අය අධික රාගයෙන් යුක්ත වෙනවා. නිසි වයසට කලින් කුඩා දියණිවරු විවාහ වෙනවා. කුඩා අවදියේම දූපුතුන් බිහි කරනවා. ඔවුන්ගේ වැඩිවිය පැමිණීම කුඩා ගස්වල මල් හට ගන්නවා වගේ. ඔවුන්ට දරුවන් ලැබීමේ කුඩා ගස්වල ගෙඩි හට ගන්නවා වගේ. මේ ගැන මහරජ බය වෙන්න දෙයක් නැහැ. මේ ගැන මහරජ ඔබට බය වෙන්න දෙයක් නැහැ. මහරජ ඔබ දුටු තුන්වෙනි සිහිනේ කුමක්ද? ඔන්න දැක්කද ඒතර දෙවෙනි සිහිනේ. පුංචි දරුවන් වැඩිවියටපත් වෙනවා. පුංචි ගැහැණු දරුවන්. දැන් බලන්න මේ ඒවා ආරංචි වෙනවා දැනට. ඔය සමහර ආරංචිලා තියෙන අපිට අවුරුදු 11 හැදි මේ ගෑනු දරුවෝ ළමයි බිහි කළා කියලා. මේ මෑත කාලේ මට අහන්න ලැබුණ අවුරුදු 6 දී මේ දරුවෙක් හම්බෙන්න ඉන්නවලු මේ චූටි ගෑනු ළමෙක්. මට ඒක අහනකොට විශ්වාස කරගන්න බෑ වගේ. නමුත් ඒවා තියෙනවා පින්වත්නි දැන්. දැන් මේ අනාගත ලෝකෙට සකස් වෙවි යන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ අනාගතේනේ අපි ඉන්නේ දැන් මේ. තවත් ඉදිරියට සකස් වෙවි යනවා මේවා. බලන්න කොච්චර ඇත්තද?
අද මේ කියනවා කොච්චර තියෙනවදනේ. ස්වාමීනි එදා උපන් වැසි පැටවුන් ගෙන් කිරි බොන ගව දෙන්නුවයි මං තුන්වෙනි සිහිනේ හැටියට දැක්කේ. මේ සිහිනේ විපාකේ කුමක්ද? ඒ කියන්නේ චූටි ගව දෙන්නුන්ගෙන් එදා උපන්න ගව දෙන්නුන්ගෙන් ලොකු ගව දෙන්නු කිරි බොනවා. වැසි පැටව කියන අපි කියන්නේ උන්ට. ඒ චූටි වැසි පැටවුන්ගෙන් ලොකු ගව දෙන්නු කිරි බොනවා. මහරජා අනාගතයේ වැඩිහිටියන්ට සැලකීම නැති වෙලා යන කාලයක් එනවා. අනාගතයේ සත්‍යය මව්පියන්ට නැන්දා මාමාට උපස්ථාන නොකොට තමයි කටයුතු කරන්නේ. ජීවත් වෙන්නේ. මහලු උදවියට ආහාර ටිකක් දෙන්නවත් කැමති වෙන්නේ නැහැ. එතකොට ඒ අනාථා වාසයෙන් කල් ගෙවන මහලු උදවියේ දරුවන් සතුටු කරවා ජීවත් වෙනවා. එදා උපන්න වැසි පැටවුන්ගෙන් කිරි බොන ගව දෙන්නු වගේ මේ සිහිනෙන් ඔබට බයක් නැහැ. කොහොමද? දැනට බලන්න දැන් ලෝකේ නැද්ද එහෙම? දැන් සමහර අම්මලා තාත්තලා මේ දරුවන්ගේ වැඩ කටයුතු කරලා තමයි සේව් කරගෙන ඉන්නේ. නැත්තම් සැලකිලි නැහැ. එහෙමත් ලෝකේ තියෙනවා. කොච්චර දැනටත් තියෙනවද? බලන්න මේ බුදුරජාණන්සේ වදාළ ලෝකේනේ කොච්චර සත්‍යද මේ බුදුරජාණන්ගේ අවබෝධය. මහරජා හතරවෙනි සිහිනිය කුමක්ද? ස්වාමීනි මන් දැකපු හතරවෙනි සිහිනිය මේකයි. එතන හොඳට බර උසලන්න පුළුවන් හොඳ උස මහත ආරෝහ පරිණාහ සම්පන්න මහ ගවයන් හිටියා. නමුත් ගැල්වල බැඳලා හිටියේ ලාබාල ගවයන්වයි. ඔවුන්ට ගැල ඇදගන්න බෑ. ගැල නැවතිලා තිබුණා. ස්වාමීනි මේ සිහිනේ විපාකේ කුමක්ද? මහරජනි මෙයත් අනාගතයේ පිළිබඳ සිහිනයක්. අනාගතයේ තියෙන්නේ අධාර්මික දුර්වල රජවරුන්ගේ කාලයක්. පරම්පරාවෙන් එන දක්ෂතා ඇති අර්බුද විසඳීමේ හැකියාව ඇති මහා අමාත්‍යවරුන්ට ප්‍රධානත්වය දෙන්නේ නැහැ. සමහර තීරණ ගැනීමේ දක්ෂ, විනිශ්චයෙහි දක්ෂ මහලු ඇමතිවරුන්ට තනතුරු දෙන්නේ නැහැ. විපරීත අදහස් ඇති තරුණ අයට ප්‍රධාන තනතුරු දෙනවා. යුතු අයුතුකම් නොතේරෙන ඔවුන් රාජකාරී අවුල් කරනවා. ඔවුන්ගේ නොහැකියාව නිසා අවශ්‍යයෙන් කළ යුතු දේ අත්හැරෙනවා. නුවණැති මේරු ඇමතිවරුත් අපෙන් මොවුන්ට වැඩක් නැහැ. දැන් අපි පිටස්තර උදවිය වගේ නොවේ. ඇතුළට ගත්තු අය ඔක්කොම දන්නව නොවේ කියලා ඔවුනුත් කළ යුතු දේ නොකර ඉන්නවා. ඔය විදියට හැම අතින්ම රාජ්‍යයට හානියක්ම වෙනවා. බර උසුලන්ට අසමත් වසුපැටියන් ගැලේ බැඳලා බර උසුලන්ට හැකියාව තියෙන බල සම්පන්න ගවයන් අත්හැරියා වගේ. මහරජා මෙයින් ඔබට බයක් නැහැ. පස්වෙනි සිහිනිය කුමක්ද? ඕම් බලන්න කොහොමද කියලා. ස්වාමිනි පස්වෙනි සිහිනිය හැටියට දැක්කේ දෙපැත්තේ කට තියෙන අස්සෙකුව. ඒ අස්සයාට දෙපැත්තෙම තිරිඟු කන්ට දෙනවා. ඌත් දෙපැත්තෙන්ම තිරිඟු කනවා. ස්වාමිනි මේකේ විපාකේ කුමක්ද? මහරජා මේ සිහිනයත් අනාගතයේ අධාර්මික රාජ්‍ය පාලකයන්ගේ කාලය පිළිබඳවයි. අනාගතයේ අධාර්මික රජවරු තෘෂ්ණාධික මිනිසුන්ව තීරණ ගැනීමේ සභාවලට පත් කරනවා. ඔවුන්ට පින්පව් වලින් වැඩක් නැහැ. ජනතාවට ආදරයක් නැති ඒ අඥානයන් තීරණ ගැනීමේදී දෙපැත්තෙන්ම අල්ලස් ගන්නවා. ඒක හරියට දෙපැත්තෙන්ම කට ඇති අස්සයා දෙකටින්ම තිරිඟු කනවා වගේ. කොහොමද දැක්කද? ඒතර දැනට ලෝකේ හැම තැනම මේවා සිද්ධ වෙනවා. තවත් අනාගතයට ඒවාම තමයි එන්නේ ඉස්සරහට. බලන්න බුදුරජාණන් මේ දැකපු අනාගතේ. බලන්න අපේ බුදුරජාණන්ගේ අවබෝධය මොනතරම් සත්‍යයදනේ. අපිට හිත පාදවා ගන්න පුළුවන් මේ වගේ. අපිට වෙනස් කරන්න බෑ මේ ලෝකේ. මේවා තමයි ඉස්සරහට තියෙන්නේ. මේන් ඔබට බයක් නැහැ. 6 වෙනි සිහිනිය කුමක්ද? ස්වාමීනි මං 6 වෙනුව දැක්කේ මේ සිහිනියයි. ඒක කහවණු ලක්ෂයක් අගනා රන් බඳුනක්. ඔන්න රන් බඳුනක් තිබිලා කහවණු ලක්ෂයක් අගනා. ඒ දිලිසෙන රන් බඳුන මේකේ මූත්‍රා කරපන් කියලා ජරපත් සිවලෙකුට දෙනවා. ජරාවට පත් වෙච්ච හිවලෙකුට දෙනවා ඒ රන් බඳුන මේකේ මූත්‍රා කරපන් කියලා. බලන්න. ස්වාමිනී මේ සිහිනේ විපාකේ කොහොමද? මහරජා මෙයත් අනාගතයේ විපාක දෙන සිහිනයක්. අනාගතයේ අධාර්මික විජාතික රජවරු ඒ රටේ උපන් ಜಾති සම්පන්න කුල පුත්‍රයන්ට තනතුරු නොදී විජාතිකයන්ට උදව් කරනවා. ප්‍රධාන ಜಾතිය දුකටපත් වෙනවා. ලාමක ಜಾතිය ධනවත් වෙනවා. එතකොට ඒ කුලීන පුරුෂයෝ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව මොවුන් නිසා අපට ජීවත් වෙන්න පුළුවනි කියලා අන්‍ය ಜಾතීන්ට තමන්ගේ දූරු දෙනවා. ඒ කුල දූවරුන් සමග අන්‍ය ಜಾතීන් සංවාසයේදීම හරියට ජර සිංගාලයන් රන් බඳුනේ මූත්‍රා කරනවා වගේ.
මහරජුනි මේ සිහිනයෙන් ඔබට බයක් නැහැ. සත්වෙනි සිහිනිය කුමක්ද? දැක්කද? ඊතර වනර කුල සම්පන්න උතුම් ජාතීන් අර යටත් කරලා ඊට පස්සේ ඒ අර පහත් ජාතීන් ඒ රට අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ අයගේ ඒ අයට අර උතුම් ජාති කාන්තාවන් දෙනවා. දියණිවරුන්. ඊට පස්සේ ඒ අයත් එක්ක අරගොල්ල අයලා සංවාසය හැසිරෙනවා කියන්නේ අර ජරපත් හිවලාට අර රන් බඳුන දුන්න වගේ මූත්‍රා කරන්න කියනවා. බලන්න කොච්චර ඇත්ත දැන් එහෙම වෙන්නේ නැද්ද ලෝකේ? වෙනවනේ. දැන් අපේ රටවලත් තියෙනවා මේවා. ස්වාමීනි හත්වෙනි සිහිනය දැක්කේ මෙහෙමයි. එක් පුරුෂයෙක් ලනු ඔතෝතා තමන්ගේ පාමුල දානවා. ඒ පුරුෂයා වාඩි වී සිටින පුටුවේ යට පිපාසයෙන් බඩගින්නෙන් එක් සිවල් දෙනක් ඉන්නවා. මේ සිවල් දෙන ඔහුට නොදැනෙන්ට ඒ ලනුව කනවා. ස්වාමීනි මේ සිහිනේ විපාකේ කුමක්ද? මහරජ මෙයත් අනාගතයේ සිදුවන දෙයක් ගැනයි. මහරජ අනාගතයේ ස්ත්‍රීන් කාමුකයි. පුරුෂයන්ට ලොල්, මත්පැනටත් ලොල්, සැරසිරි වලටත් ලොල්, ඇවිදින්ටත් ලොල්, ධනයටත් ලොල්. ඔවුන් දුස්සීලයි. ඕම් බලන්න දැන් මේ අනාගත ලෝකේ හැදෙන විදිහ බලන්න. ඒ ස්ත්‍රීන්ගේ ස්වභාවය. ඔවුන්ට කුල සිරිත් වලින් පළක් නැහැ. ඔවුන්ගේ ස්වාමිවරු දුකසේ රැකී රක්ෂා ගොවිතැන්පත් කරමින් ගෙදරට ධනෙ රැස් කරනවා. ඔවුන්නේ ධනෙන් හොර සැමියන් සමග කමින් බොමින් ප්‍රීති වෙනවා. ගෙදර කටයුතු සොයා බලන්නේ නැහැ. සොර සැමියන් ගැනම සිත සිතා හෙට වපුරන්න තියෙන බිත්තර වී කොටලා කැඳපත් හදලා විනාශ කරනවා. එය හරියට පුරුෂයා ඔතෝතා තමන්ගේ පාමුල දාන ලනුව කමින් පුටුව යට හිඳින සාපිපාසා ඇති සිවල් දෙන වගේ. මහරජ මෙයින් ඔබට අනතුරක් නෑ. අටවැනි ඔබ දුටු සිහිනිය කුමක්ද? ස්වාමිනි මම අටවැනි දුටු සිහිනිය මෙයයි. රජගෙයි දොරකඩ ගොඩාක් හිස් කලගෙඩි පිරිවරාගත් එක් මහා කලගෙඩියක් තිබුණා. ඒකේ වතුර පිරීලා තිබුණි. නමුත් ශාස්ත්‍රීය බ්‍රහ්මණ වෛශ්‍ය ශුද්‍ර යන හැම කුලයට අයත් ජනයාම සිව් දිසාවෙන් වතුර කලගෙඩි ගෙනත් අර වතුර පිරී ගියේ මහා කලයටම පුරවනවා. ඒ පිරෙන වතුර උතුරලා අහකට යනවා. එහෙත් නැවත නැවතත් ඒ කලයටමයි වතුර පුරවන්නේ. හිස් කලගෙඩි දෙස කවුරුවත් බලන්නේ නැහැ. ස්වාමීනි මේ සිහිනේ විපාකේ කුමක්ද? මහරජ මේ සිහිනයත් අනාගතයේ පිළිබඳවයි. අනාගතයේ ලෝකයේ පිරිහෙනවා. රටේ ඕජස නැති වෙනවා. රජවරු බොහෝ දිලිඳු වෙනවා. එතකොට ධනවත් අයගේ ගබඩාවෙත් කහවණු ලක්ෂයක් පමණ තමයි ඉතුරු වෙන්නේ. දුකටපත් ජනයා ජනපදවල තමන් කරගෙන ගියේ රැකී රක්ෂා කටයුතු අත්හරිනවා. රජ්ජුරුවන්ට සේවයේ පිණිස ඇවිත් රජ්ජුරුවන්ගේම කුඹුරු වතු පිටියල වැඩ කරනවා. උක්කෙත්තල වැඩ කරනවා. මල්ලතු පළතුරු වතු වල වැඩ කරනවා. රජ්ජුරුවන්ගේ මටුකොටු පුරවනවා. තමන්ගේ නිවෙස්වල අටුකොටු හිස් වෙලා. ඒ දිහා බලන්නවත් කෙනෙක් නැහැ. ඒක හරියට වතුර පිරී ගිය මහා කලයට තව තවත් වතුර කලගෙඩි ගෙනවිත් පුරවනවා වගේ. දැන් බලන්න මේවා මොනතරම් ඇත්තේ යනවද දැන්නේ? මහරජ මේ සිහිනියෙන් ඔබට අනතුරක් නැහැ. ඔබ දුටු 9 වෙනි සිහිනිය කුමක්ද? ස්වාමිනි මන් දුටු 9 වෙනි සිහිනිය මෙයයි. පස් පියුම් පිපී ගිය හැම පැත්තෙන්ම බහින්ට පුළුවන් තොටුපොළවල් තියෙන ගැඹුරු පොකුණක් තිබුණා. දෙපා සිව්පා හැම සතෙක්ම වටෙන් ඇවිත් ඒ පොකුණෙන් වතුර බොනවා. ඒ පොකුණේ මැද ගැඹුරු තැන ඇති වතුර හරියට කැළඹිලා. හැබැයි දෙපා සිව්පා සතුන් ගොඩ බසින තැන වතුර හොඳට තැන්පත් පැහැදිලිව නොකැළඹී තිබුණා. ස්වාමීනි මේ සිහිනේ විපාකේ කුමක්ද? මහරජ මෙයත් අනාගතයට බලපාන සිහිනයක්. අනාගතයේ පාලකයෝ අධාර්මික වෙනවා. ඡන්ද දෝෂ බය මෝහ යන මෙයින් අගතියට යනවා. ඔවුන් සාධාරණව තීරණ ගන්නේ නැහැ. ඔවුන් වංචනිකයි. ධනයටමයි ආසා. රටවැසියා කෙරෙහි සාන්ති දයා මෛත්‍රිය ආදී නැතිව යනවා. උක් යන්ත්‍රයට දැමූ උක් මිරිකා යුස ගන්නාසේ ජනතාව පෙළමින් බදු පිට බදු පටවිමින් ජනතාවගේ ධනය සූරා ගන්නවා. කොහොමද? බදු බරින් පීඩිත මිනිස්සු බදු ගෙවා ගන්නට නොහැකිව ගම් නියම් ගම් හැරදමා ඈත පිටරට යනවා. නගර බද ජනපද ජනයාගෙන් හිස් වෙලා යනවා.
ඒක හරියට පොකුණ මැද කැළඹිලා පොකුණ වටේ සාන්තව තියෙනවා වගේ. දැක්කද? දැන් බලන්න එතකොට දැන් මේවා අදටත් දකින්න තියෙනව නේද? රටේ ආර්ථිකය හරියට මේ නැත්තම් බදු බර වැඩි වෙනකොට පිට රටවල් වලට යනවා පහසු රටවල් වලට. දැන් මට අද හොඳට දකින්න තියෙනවනේ ඒක. දැන් ලංකාවේ වුණත් තියෙනවා. බලන්න මේ අනවශ්‍ය විදිහට ඒ අධාර්මික වෙනකොටනේ මේ සිද්ධි ඔක්කොම වෙන්නේ. එතකොට අර බදු බර වැඩි කරනකොට අර විදිහට ඉන්න මිනිස්සුන් ජීවත් වෙන්න බෑනේ. දැන් බලන්න කොච්චර ඇත්තද මේ බුදුරජාණන් වදාළ දේවල්. මේවා වෙනස් වෙන්නේ නැහැ. මේවා මේ විදිහටම තමයි තියෙන්නේ. ඒ නිසා මේ ලෝකයෙන් නිදහස් වෙලා යන්න තමයි තියෙන්නේ මේ ධර්මයෙන්. මහරජා මේ ස්වප්නයෙන් ඔබට අනතුරක් නැහැ. දසවෙනි සිහිනිය කුමක්ද මහරජා? ස්වාමිනී මන්දුට දසවෙනි සිහිනිය මේකයි. හැලියක බත් දෙනවා දැක්කා. බත ඉදිලා කියලා හිතාගෙන හැලිය හැර බැලුව විට බෙදලා තැබුවා වගේ 3 ආකාරයකට බත වෙන් වෙලා. එක පැත්තක හොඳට බෙරි වෙලා. තව පැත්තක හාල් ලමුයි. අනිත් පැත්තේ පදමට තැම්බිලා. ස්වාමීනි මේ සිහිනේ විපාකේ කුමක්ද? මහරජා ඔය සිහිනේ බලපාන්නෙත් අනාගතයටයි. අනාගතේ රජවරු අධාර්මික වෙනවා. අධාර්මික රාජ්‍ය පාලකයන් නිසා මැති ඇමතිවරු, බ්‍රහ්මණ ගෘහපතිවරු, නිගම ජනපදවාසීන්, ශ්‍රමණ බ්‍රහ්මණයන් ආදී හැමෝම අධාර්මික වෙනවා. ඔවුන්ගේ පුද පූජාවන් බහර ගන්නා ආරක්ෂක දෙවිවරු, රුක් දෙවිවරු, අහස්වැසි දෙවිවරු ආදී දෙවියොත් අධාර්මික වෙනවා. අධාර්මික රාජ්‍ය පාලකයන්ගේ රාජ්‍යයෙන් හමන සුළඟ පවා රළු විසම දෙයක් බවට පත් වෙනවා. ඒ රළු සුළඟින් අහසේ ඇති දෙව්විමන් සෙලවෙනවා. එතකොට දෙවියෝ කිපෙනවා. එතකොට නියමාකාරයට වැස්ස නැති වෙනවා. මුළු රටටම වහින්නේ නැහැ. වැස්සත් කුඹුරු වතු පිටි වලට උපකාරී විදිහට වහින්නේ නැහැ. වැව් පොකුණු ජලාශවල උඩහට වැස්සොත් පහළට වැස්ස නැහැ. පහළට වැස්සොත් උඩහට වැස්ස නැහැ. එක් පළාතක වැස්ස වැඩි වීමෙන් කුඹුරු විනාශ වෙනවා. තවත් පළාතක පෑවිල්ලෙන් කුඹුරු විනාශ වෙනවා. තවත් පළාතකට පමණක් ගොයම සරු වෙනවා. 3 ආකාරයකට බත ඉදුන එකම හැලිය වගේ. බලන්න කොච්චර ඇත්තද? දැන් මොනේ පහුගිය කාලේ වැහපු වැස්ස බලන්න විනාශ වෙලා යන්න වැස්සේ. ඒ කියන්නේ ඒක අර කාලෙට එන වැහි නෙවෙයි ඉන්නේ දැන්. ඔක්කොම හරි. බුදුරජාණන්සේ වදාළ දේවල් වෙනව දැන්. එක එක පැත්තට එක එක විදිහට. එක විදිහකට නෑ. ඒ අධාර්මික බවත් එක්ක. ඔය ස්වප්නයේ හේතුවෙන් ඔබට අනතුරක් නෑ රජතුමනි. 11 වන සිහිනිය කුමක්ද? ස්වාමිනී මන්දුට 11 වන සිහිනිය මෙයයි. රන් කහවණු ලක්ෂයක් අගනා වටිනා සඳුන් අරටුවක් තිබුණා. නමුත් ඒක කුණු මෝරුවක හිලව්වට වික්කා. ස්වාමිනී මේ සිහිනේ විපාකේ කුමක්ද? මහරජා අනාගතයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට ලොල් අලජ්ජී භික්ෂූන් බිහි වෙනවා. ඔවුන් තථාගතයන් විසින් ලාභ සත්කාර ආසාවෙන් අලජ්ජී කියන ලැජ්ජා නැති භික්ෂූන් බිහි වෙනවා කියලා කියන්නේ. ඔවුන් තථාගතයන් විසින් ලාභ සත්කාර ආසාවන් මැඩපවත්වන්නට දෙසූ ධර්මයේ ලාභ සත්කාර උද්දේශාම දේශනා කරනවා. සසර දුකින් මිදීමට උපකාරී වන ආකාරයෙන් ධර්මයේ දේශනා කරන්නට නොහැකි වෙනවා. වටිනා පිරිකර පූජා කරන්න කැමැත්ත ඇති කර ගන්නවා. ප්‍රසිද්ධ තැන්වල රජ මැදුරුවල මිල මුදල් සඳහා බණ කියන්න පටන් ගන්නවා. ඔය විදිහට තථාගතයන් විසින් නිවන උදෙසා දෙසූ ධර්මයේ සිව්පස ලාභයට මිල මුදලට විකුණා බණ කීම හරියට ලක්ෂයක් වටිනා සඳුන් අරටුව කුණු මෝරු ගානට විකිණීම වගේ. මේ නිසා මහරජා ඔය සිහිනියෙන් ඔබට අනතුරක් නැහැ. 12 වෙනි සිහිනිය කුමක්ද මහරජා? ස්වාමිනී මන්දුට 12 වන සිහිනිය මෙයයි. හිස් ලබු කබල් දියේ ගිලී යනවා දැක්කා. මෙහි විපාකේ කුමක්ද? මහරජා අනාගතයේ අධාර්මික රාජ්‍ය පාලකව පහළ වෙනවා. ඔවුන් සුදුසුකම් තියෙන වැදගත් කුලපුත්‍රයන්ට තනතුරු නොදී නුසුදුස්සන්ට මැති ඇමතිකම් දෙනවා. අන් අය දිලිඳු වෙනවා. ඔවුන් රජු ඉදිරියේ රජගේ දොරකඩදීත් ඇමති මණ්ඩලයේදීත් විනිශ්චය සභාවෙත් හිස් ලබු කබල් වැනි නුසුදුස්සෝම තමන්ගේ අදහස් හුවා දක්වා ඒවාම ස්ථීර කොට කතා කරනවා. සංඝයා අතර සංඝයාගේ කටයුතු වලදී සංඝ සභාවල තීරණ ගන්නා විටත් දුස්සීල පාපී පුද්ගලයන්ගේ කතා උතුම් හැටියට පිළිගැනෙනවා. සිල්වත් ගුණගරුක භික්ෂූන්ව පිළිනොගෙන බැහැර කරනවා. හරියට හිස් ලබු කබල් යටට ගිලෙනවා වගේ දුස්සීල පුද්ගලයන්ගේ අදහස් ස්ථීර වෙනවා. මහරජා මේ ඔබට අනතුරක් නොවේ. 13 වෙනි සීනිය කුමක්ද? ස්වාමිනී 13 වෙනි සීනිය මෙයයි.
කූටාගාර තරමේ අති විශාල ගල් කුට්ටි නැව් වගේ පතුරේ පාවෙවි යනවා දැක්කා. ස්වාමිනි මෙහි විපාකේ කුමක්ද? මහරජා මෙයත් අනාගතයට බලපාන සිහිනයක්. අනාගතයේ රාජ්‍ය පාලකයෝ අධාර්මික වෙනවා. ඔවුන් නුසුදුස්සන්ට මැති ඇමතිකම් දෙනවා. සුදුස්සෝ කොන් වෙලා දුගී වෙලා යනවා. රජු ඉදිරියේවත් මැති ඇමතිවරු ඉදිරියේවත් විනිශ්චය සභාවේදීවත් මහා ගල් කුට්ටි වැනි වැදගත් පුද්ගලයන්ගේ කතා ගණන් නොගෙන අත්හරිනවා. විහිළුවට ලක් කරනවා. භික්ෂුන් වහන්සේලා රැස් වූ අවස්ථාවලත් ඔය විදිහමයි. සිල්වත් ගුණගරුක භික්ෂුන් ගණන් ගන්නෑ. ඔවුන්ගේ කතා උපහාසයට ලක් කරනවා. ඒක හරියට ලොකු ගල් කුට්ටි වතුරේ පාවෙනවා වගේ. මහරජා මේ සිහිනෙන් ඔබට අනතුරක් නැහැ. ඔබ දුටු 14 වෙනි සිහිනය කුමක්ද? ස්වාමිනී මන් දුටු 14 වෙනි සිහිනය මෙයයි. මැඩියෝ හිටියා. ඒ මැඩියෝ පුංචි මීමල් වගේ කුඩායි. ඔවුන් මහා දරුණු විශාල විසගෝර සර්පයන් පසුපසින් හඹාගෙන ගිහින් මානෙල් දඬු කඩනවා වගේ ඔවුන්ව කඩ කඩා මස් කැබලි ගිලිනවා දැක්කා. ස්වාමිනී මේ සිහිනේ විපාකේ කුමක්ද? මහරජා මෙයත් අනාගතය පිළිබඳ සිහිනයක්. අනාගතයේ ලෝකේ පිරිහෙනවා. ඒ කාලෙට මිනිස්සු තියුණු රාගයෙන් යුක්ත වෙනවා. කෙලෙසුන්ට වසඟ වෙලා ඊතා යොවුන් තරුණියන් බිරින්දෑවරුන් හැටියට තබා ගන්නවා. ඔවුන් දාස කම්කරුවන්ව ගව මහිසාදීන්ව රන් රිදී ආදී ධනයත් Tamanගේ යටතට ගන්නවා. ඒ තරුණ බිරින්දෑවරු. ඔවුන්ගේ ස්වාමිවරු අසවල් රන් රිදී කෝ අසවල් මුදල් කෝ ආදී වශයෙන් ඇසූ විට ඒවා තිබෙන තැනක තිබුණාවි. ඔහෙට ඒවායේ මොකටද? ආදී වශයෙන් නොඑක ආකාර පරුස වචන වලින් බණිමින් මුකේ නැමැති ආයුධයෙන් කොටන්ට පටන් ගන්නවා. Tamanගේ ස්වාමිවරුන්ව දාස කොළුවන් වගේ වසඟේ තබා ගන්නවා. ඒක හරියට පොඩි මීමල් වගේ මැඩියන් විශාල නපුරු සර්පයන් පන්නාගෙන ගිහින් කෑලි කඩ කඩ ගිලිනවා වගේ. මේයින් ඔබට බයක් නැහැ. මහරජා 15 වෙනි සිහිනය කුමක්ද? ස්වාමිනී මා දුටු 15 වෙනි සිහිනය මෙයයි. දස අසත් ධර්මයෙන් යුක්ත ගමේ ගොදුරු කන කපුටෙක් හිටියා. රන්වන් පාටින් යුතු ස්වර්ණ හංසය පිරිසක් ඒ කපුටා පිරිවරාගෙන හිටිය දැක්කා. ස්වාමිනී මේ සිහිනේ විපාකේ කුමක්ද? මහරජා මෙයත් අනාගතයේ සම්බන්ධ සිහිනයක්. අනාගතයේ දුර්වල රාජ්‍ය පාලකයෝ බිහි වෙනවා. ඔවුන් දක්ෂ නැහැ. කර්මාන්ත කටයුතු වලට දක්ෂත් නැහැ. යුද්ධයට දක්ෂත් නැහැ. දක්ෂතා ඇති සුදුසුකම් ඇති බලවත් අයට තනතුරු දුන්නොත් Tamanගේ රාජ්‍යයට තර්ජනයක් වේවි කියලා කිසි සුදුසුකමක් නැති Tamanගේ පාමුල වැටි හැම දෙයක්ම එහෙමයි කියන නාවන්නන් රැවුල් කපන්නන් ආදී බාල පුද්ගලයන්ට ප්‍රධාන තනතුරු දෙනවා. එතකොට ಜಾති ගෝත්‍ර සම්පන්න රජ පවුල් වල දක්ෂතා තියෙන අය ජීවත් වෙන්න ක්‍රමයක් නැතිවීමෙන් අර හීන පුද්ගලයන්ට සේවය කරමින් ඉන්නවා. ඒක හරියට රන් හංසයන් විසින් කපුටෙකුව පිරිවරාගෙන ඉන්නවා වගේ. මහරජා මේ සිහිනයෙන් ඔබට අනතුරක් නැහැ. 16 වැනි සිහිනේ කුමක්ද? ස්වාමිනී මන් දුටු 16 වැනි සිහිනේ මෙයයි. ස්වාමිනී ඉස්සර දිවියෝ නොය එළුවන්ව කෑවේ. මන් දැක්කේ ඒකේ අනිත් පැත්ත. එළුවෝ දිවියන්ව හඹාගෙන යනවා. ඔවුන් අල්ලාගෙන මුරුමුරු හඬින් කාලා දානවා. එතකොට දිවියෝ දුරදීම එළුවන්න දැකලා මහත්සේ බයටපත් වෙලා පලා ගිහින් කැලෑ පඳුරු වස්සේ හැංගෙනවා. ස්වාමිනී මේ සිහිනේ විපාකේ කුමක්ද? මහරජා මේ සිහිනයත් අනාගතයේ සම්බන්ධයෙන්. අනාගතයේ අධාර්මික රාජ්‍ය පාලකයෝ බලයට එනවා. ඔවුන්ගේ කාලයේ නුසුදුසු පුද්ගලයන්ට රාජ්‍ය තනතුරු ලැබෙනවා. සුදුසුකම් තියන අය අප්‍රකට දුගී බවට පත් වෙනවා. එතකොට නුසුදුසු පුද්ගලයන් තමාලත් තනතුරු වල බලය යොදවා සුදුසුකම් තුල සිටි පුද්ගලයන්ට පාරම්පරිකව ලැබී ඇති උරුමයන් වන කෙත්වතු ආදියට අයිතිවාසිකම් කියමින් පැහැර ගන්නවා. සාධාරණේ පතා නීති මාර්ගයට ගියද හිමිකරුවන්ට වේවැල් පහර දී බෙල්ලෙන් නැද එළියට දමා තර්ජනය කොට පළවා හරිනවා. ඔවුන්ව සිරගත කරන බවටත් අත්පා සිඳ දමන බවටත් තර්ජනය කොට නිස්සබ්ද කරනවා. සැබෑ හිමිකාරයෝ Taman සතු දේ ඔවුන්ට පවරා බීතියෙන් වාසය කරනවා. බයෙන් වාසය කරනවා. ඒ කාලෙදී පාපී භික්ෂූන් සිල්වත් ගුණගරුක භික්ෂූන්ව සිතු මනාපේ වෙහෙසට පත් කරනවා. එතකොට බලවත් භික්ෂූන්ගෙන් කිසි උපකාරයක් නොලබන සිල්වත් භික්ෂූන් ආරණ්‍ය වලට හුදකලා තැන්වලට ගොස් සැඟවී වාසය කරනවා. ඔය විදියට ලාමක නුසුදුසු පුද්ගලයන්ගෙන් පීඩාවට පත්වන යහපත් අය සැඟවී වාසය කරනවා. ඒක හරියට බිහිසුණු එළුවන්ව දැක බීතියටපත් වූ දිවියන් පලා ගොස් හැඟවෙනවා වගේ. මහරජා මේ සිහිනෙනුත් ඔබට බයක් නැහැ. බ්‍රාහ්මණයන් මේ සිහින තෝරා දුන්නේ Tamanට ලාභ ප්‍රයෝජන ඇති වෙන ආකාරයටයි. මහරජා ඔබ දුටු සිහින පෙරහිටි රජවරුත් දැක්කා. එතකොටත් බ්‍රාහ්මණයන් කලේ බොහෝ සතුන් මරා දමන යාගයක් කරන්නට කියා රජුට අනුශාසනා කිරීමයි. නමුත් නුවණැත්තන්ගේ උපදෙස් අනුව ඒ රජු ගිහින් බෝධිසත්වයන්ගෙන් ඇසුවා. බෝධිසත්වයෝ ඔය සිහින 16 මේ විදිහට තෝරලා ඔය සිහින 16ම මේ විදිහටම තෝරලා දුන්නා.
ඊට පස්සේ රජතුමා භාග්‍යතුන් වහන්සේට කියනවා අනේ ස්වාමිනි මා දුටු පරිදිම සිහින දුටු ඒ රජතුමාගේ අතීත කතාව කියා දෙන සේක්වා කියලා. භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ ජාතකේ වදාලා. මහා සුපින ජාතකේ. බලන්න මෙතන එනකම් මේ අර දැකපු හීන විස්තර කළේ බුදුරජාණන් වහන්සේ. ඔන්න දැන් ජාතකේ. මහරජා ගොඩක් ඈත කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ මහා බෝධිසත්වය උසස් බ්‍රාහ්මණ පවුලක උපන්නා. තරුණ වයසේදී ගිහි ජීවිතය අත්තර තාපසෙක් වුණා. ධානා අභිඥාත් උපදවා ගත්තා. හිමාල වනයේ වාසය කළා. ඔය කාලේ බරණැස් රජුරෝ ඔය සිහින දාසියම දැක්කා. දැකලා බ්‍රාහ්මණයන් කැඳෙව්වා. එහි ප්‍රතිඵල විමසා සිටියා. එදත් රජුරවන්ට බ්‍රාහ්මණයන්ගෙන් ලැබුණේ මෙදා පිළිතුරමයි. බමුණන්ගේ උපදෙස් පරිදි මහා යාගයකට සූදානම් වුණා. ඒ බමුණන් අතර හිටිය පුරෝහිත බ්‍රාහ්මණයෙකුගේ ඊතා නුවණැති ශිෂ්‍යයෙක් හිටියා. ඔහු සිය ආචාර්ය බ්‍රාහ්මණයාගෙන් මෙහෙම ඇහුවා. "බවත් ආචාර්ය පාදිනී ඔබමයි අපට තුන් වේදී ඉගැන්වුවේ. මේ වේදයේ කිසි තැනක එක්කෙනෙක් මරවා තවත් කෙනෙකුට සිත සලසන දහමක් උගන්වා නැහැ නොවේ." "ඒක හරි දරුව. නමුත් අපට ධනෙ ලැබෙන්න පිළිවෙලක් ඕනෑ නේද? තොපනම් රජ්ජුරුවන්ගේ ධනෙ රැකදෙන්න ආසා ඇතුවා වගේ." "එසේනම් ආචාර්ය පාදිනී ඔබ ඔබේ කටයුත්ත කළ මැනව. මන් ඔබ ළඟ සිටීමෙන් කුමක් කරන්නටද?" එයා ගියා යන්න. කියලා රාජ උද්‍යානයට ගියා එයා. ඒ බ්‍රාහ්මණ පුත්‍රයා. බණ නුවණ තියෙන කෙනෙක් මේ. එයා දැනගත්තා මේ වැරදි වැඩක් මෙයාලා කරන්නේ මේ ලාභ ප්‍රයෝජන තකා. හිමාලයේ හිටිය බෝධිසත්වයෝ මේ කරුණ දිවසින් දැක්කා. මේ වෙලාවේ මම මිනිස් වාසයට ගියොත් ලොකු යහපතක් වෙනවා කියලා අහසින් රජ විනට වැඩියා. මංගල ගල්තලාවේ රන් පිළිමියක් වගේ වාඩි වෙලා හිටියා. එතකොට අර තරුණයා බෝධිසත්වයන්ව දැකලා ගිහින් වන්දනා කොට එකත් පස්ස වාඩි වුණා. පිළිසඳර කතාබස් කළා. "මානවකේ කොහොමද රටේ රජ ධාර්මිකව රාජ්‍ය කරනවද? ස්වාමිනී රජුරෝ නම් ධාර්මිකයි. ඒත් මේ ලේසියෙන් සෑහීමකට පත් කරන්නට බැරි බ්‍රාහ්මණයන් ඇතුළට වැදිලා ඉන්නව නොවේ. එයාලගෙන් තමයි ගැලවෙන්න අමාරු. අපේ රජුරෝ අద్භූත සිහින දාසයක් දැක්කා. බ්‍රාහ්මණරුවේ සිහින තේරුවේ රාජ්‍යයටත් රජුටත් රටවැසියන්ටත් විපතක් තියෙනවා කියලයි. ඒකෙන් බේරෙන්න සතුන් මරා මහා යාගයක් කරවන්න කිව්වා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මැදිහත් වෙලා මේ සිහින තෝරලා මහජනයා පත්ති සිටින මේ බයින් මුදවා දෙනු මැනව. මානවකේ මං ඔබේ රජ්ජුරුවන්ව දන්නේ නෑ නෝයි. ඉතින් රජ්ජුරුවන් මෙහි කැඳවා ආවොත් මට සිහින තෝරා දෙන්න පුළුවනි." එතකොට තරුණයා මාළිගයට දුවගෙන ගිහින් අහසින් වඩින රිසීවරයේ රාජ වෙනට ඇවිත් සිටින බවත් ඔහුට සිහින පලාපල කියන්න පුළුවන් බවත් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. එතකොට රජතුමා සතුටු වෙලා මහත් පිරිවර එක්ක බෝධිසත්වයෝ බැහැ දකින්නට ආවා. සතුටු සාමීචයේදී සිහින ගැන දන්වා සිටියා. මේ විදිහට සිහින ගැන දන්වා සිටියා. ගාථාවෙන් තියෙනවා. "සටනට විත් සටන් නොකොට හැරී දුවන වෘෂභයෝය. පොඩි වයසේ මල් ගෙඩි ඇති ඉතා කුඩා වෘක්ෂයෝය. එදා උපන් පැටවුන්ගෙන් කිරි උරනා ගව දෙන්නුය. මහා ගවයන් සිටියදී ගැල් බැඳි දුරුවල ගවයෝය. දෙපැත්තෙන්ම තියෙන කටින් තිරිඟු බුදින අස්පයෝය. රන් තැටියේ සුළු දිය පහ කරනා ජර සිවලාය. පුටුවේ යට සිට අඹරන ලනු කන සිවල් දෙනය. නැවත නැවත කලගෙඩි වලින් වතුර දමද්දී උතුරා යන දිය ඇති මහ කලය. මැද කැළඹී ඉවුරු වටේ නොකැළඹුණු දිය ඇති පොකුණය. පිළිවෙලකට බත් නොයිදෙන බත් සැලියය. කුණු මෝරු ගණනට විකිනෙන සඳුන් හරයය. දිය යට ගොස් නැවතී සිටි ලබු කබල්ය. දිය මත පාවී යන මහ ගල් කුට්ටිය. දරුණු සර්පයන් සපා ගිලිනා මී මල් වැනි කුඩා මැඩියෝය. කපුටෙකු පිරිවරාගෙන සිටින රන් හංසයෝය. එළුවන්ට භයෙන් පලා ගොස් සැඟවෙන දිවියෝය. සම්පූර්ණ අර
මේ කාලේ කොසල් රජතුමා දැකපු හීන 16ම තමයි ඒ කාලෙත් දැකලා තියෙන්නේ වරණැස රජුරු. ඒ ටික මේ විදිහට මේ ගාථා වලින් වගේ කිව්වා මේ බෝධිසත්වයන් වහන්සේ ඉදිරියේ. කොහොමද සටනට ඇවිත් සටන් නොකට හැරී යන වෘෂභයෝ පොඩි වයසේ මල් ගෙඩි ඇති ඉතා කුඩා වෘක්ෂයෝ එදා උපන් පැටවුන්ගෙන් කිරි උරනා ගව දෙන්නු මේ දැකලා තියෙන ඒවා. මහා ගවයන් සිටියේදී දුර්වල ගවයෝ බැඳපු ගැල් දැකලා කරත්තයට දුර්වල ගවයෝ බැඳලා ඉන්නව දැකලා. දෙපැත්තෙම තියෙන කටින් තිරිඟු මුදින අස්පයෝ රන් තැටියේ මූත්‍රා පහ කරන ජර සිවලා පුටුවේ යට සිට ආභරණ ලනු කන සිවල් දෙන නැවත නැවත කලගෙඩිලින් වතුර දමද්දී උතුරා යන දිය ඇති මහා කලය. ඒ මහා කලයකට වතුර දාන හිස් කල තියෙන ඒවට දාන්නේ. මැද කැළඹී ඉවුරු වටේ නොකැළඹුණු දිය පොකුණ. පිළිවෙලකට බත් නොයිදෙන බත් හැලියේ. අර තුන් ආකාරයකට ඉදලා තිබ්බේ ඒ බත් හැලිය ගැන මේ කියන්නේ. කුණුමවරු ගන්නට විකිරෙන සඳුන් හර. ඔම් බලන්න. ඊළඟට දිය යට ගොස් නැවතී සිටි ලබු කබල්. ඊළඟට දිය මත පාවී යන මහා ගල් කුට්ටි. දරුණු සර්පයන් සපා ගිලිනා මීමල් වැනි කුඩා මැඩියෝ. කපුටෙකු පිරිවරාගෙන සිටින රන් හංසයෝ. ඊළඟට එළුවන්ට බයෙන් පලා ගොස් ඇඟවෙන දිවියෝ. අර කියපු හීන 16ම තමයි දැකලා තියෙන්නේ. මේ විදිහට ගාථාවෙන් සම්පූර්ණ මේ විස්තරේ බෝධිසත්වයන් වහන්සේට කිව්ව බරණැස් රජුරුව. ඉතින් මේ බරණැස් රජුරුව මේ සිහින 16 මේ විදිහට කිව්වට පස්සේ ඒ බරණැස් රජුරුවන්ගේ මේ සිහින 16ම බෝධිසත්වයෝ තෝරලා දුන්නා එදා. බලන්න. දැන් මේ බුදු කෙනෙක් අද මේ අනාගතේ මෙහෙම වෙනවා කියලා තෝරලා දුන්නා වගේ බෝධිසත්වයන් වහන්සේ තෝරලා දුන්නා. කොහොමද එතකොට බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥාව බෝසත් කාලෙත්. අපිට හිතා ගන්න බෑ පින්වත්නි. මේවා. දැන් බලන්න අර පුරෝහිතයෝ සාමාන්‍ය රාජ්‍යයේ හොඳම දැනුමක් තියෙනවා කියලානේ ගන්නේ අය. අවවාද ලබා ගන්න. නමුත් බලන්න ඒගොල්ලෝ ලාභ ප්‍රයෝජන තකා මේගොල්ලන්ට කියන්නත් බෑ මේවා. බොරු කියලා. අර ලාභ ගන්නවා. සත්තුත් මරලා. බලන්න මේ සියල්ල වළක්වන අපගේ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥාව නිසා ඒ කාලෙත්. සියල්ල තෝරලා දුන්නා. රජ්ජුරුවන්ට බයක් වෙන්න කිසි කරුණක් නැති බවත් පහදා දුන්නා. සත්‍යයන් මරා යාග කිරීමෙන් වළකින්න කියා අවවාද කොට අහසින් හිමාලයට වැඩියා. බලන්න. ඒ සියලු දේ වළක්කලා උන්වහන්සේ අහසින් හිමාලයට වැඩියා. අර සත්ත්ව ඝාතන සියල්ල වැළකුණා. බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ පින්වත්නි. ඒතර බලන්න මේ ගුණයක් පුරුදු කරන කෙනෙක්ගෙන් කවදාවත් ලෝකෙට අයහපතක් වෙන්නේ නැහැ. සියලු දෙනාට යහපත සැලසෙනවා. එදා රජ්ජුරුව වෙලා සිටියේ අපේ ආනන්දයෝ. බ්‍රාහ්මණ තරුණයාව සිටියේ අපේ සාරිපුත්තයන්. තාපසය වෙලා සිටියේ මමයි කියා භාග්‍යතුන් වහන්සේ මහා සුපින ජාතකයේ දේශනා කරලා නිමා කළා. බලන්න පින්වත්නි. ඒතර බලන්න එදා මේ දැන් කොසල් රජතුමානේ මේ බුදුරජාණන් වහන්සේ කාලේ සිහින 16 දැක්කේ. කලින් වරණැස් රජුරුව වෙලා සිහින 16 දැකලා තින්නේ කවුද? අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ කාලේ. බලන්නනේ. එතකොට අර බ්‍රාහ්මණවරු ලාභ පිණිස අර සත්තු මරන්න කියලා බොරුවක් කියලා මේ යාගය පවත්වන්න යද්දී නුවණින් යුක්තව මේක කරන වැඩේ වැරදි කියලා ඒ බ්‍රාහ්මණයන්ගෙන් වෙන් වෙලා ගිහිල්ලා අපේ බෝධිසත්වයන් වහන්සේට කියලා මේ සිහින 16 පහදලා දින අර සියල්ල වළක්වපු අර පුරෝහිත මේ බ්‍රාහ්මණ පුත්‍රයලා හිටියේ කවුද? සාරිපුත්තයන් වහන්සේ. බලන්නනේ. බලන්නතර මේ බෝධිසත්වයන් වහන්සේත් ඒ පෙරම් පුරාගෙන එන කාලෙත් බොහෝ දෙනාට යහපතම සලසලානේ. මොනතරම් අසිරිමත්. ඉතින් එවැනි ශාසනික තමයි අපි මේ ඒ බුදුරජාණන් සරණ ගියේ ධර්මයේ සරණ ගියේ උතුම් ශා วก සංගරවන සරණ ගියේ. ඉතින් ඒ නිසා මොනතරම් උතුම්ද මේ තිසරණේ. මේ අනාගතයේ බුදුරජාණන්සේ ලස්සනට මේ අවබෝධයෙන් දේශනා කළා දැකලා. ඒ නිසා එවැනි වූ ඒකාන්ත සත්‍ය අපගේ උතුම් බුදුරජාණන් වහන්සේගේ තුන් කාලයටම විහිදී ගියේ අසිරිමත් ප්‍රඥාව ගැන හිත පහදවාගෙන ඒ දේශනා කළ දහම ශ්‍රවණය කරමින් ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සරණේම පිහිට අපිටත් උතුම් වූ ධර්මාවබෝධය ලබන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකයෙන් සැනසෙන්න මේ ඇසුවා වූ දහම් කරුණුත් ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා.
වෙත්වා සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කඹුරුපිටිය මාපලාන නුවන් විලාහි පදිංචි පින්වත් ජයන්තා තිලකමාලීද සිල්වා ජයසිංහ ගුරුතුමිය විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා අප්‍රේල් 27 වන දිනට 60 වන ජන්මදිනයේ යෙදෙන ජයන්තා තිලකමාලීද සිල්වා ජයසිංහ ගුරුමෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායුෂ පැතීම පිණිසත් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිසත් අප්‍රේල් 25 වන දිනට දෙවන උපන්දිනයේ යෙදුන අයේස් උදාන්ත මුණුපුරාහට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායුෂ පැතීම පිණිසත් කියලා. ඉතින් ඒ මහත්මියගේ දායකත්වයෙන් සිදු කරගත්ත උතුම් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් පළමුව අපි අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සග්දවිඳානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ට, බ්‍රහ්මකායික දෙවියන්ට, සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියන්ට, දායකත්වයේ දරූ පින්වත් ජයන්තා තිලකමාලීද සිල්වා ජයසිංහ ගුරුතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දිව්‍ය අසවිසිරින් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණ උපකාර ජයන්තා තිලකමාලීද සිල්වා ජයසිංහ ගුරුතුමිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට යහපතේ හැසිරෙන්න සලසත්වා. මේ පින් අනුමෝදන් වන දෙවියන්ට ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අප හැම දෙනාට උතුම් දහම කියා දෙන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝ වාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු හැම දෙනාටම මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට සුවසේ උතුම් ධර්මාවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ පින්වත් ජයන්තා තිලකමාලීද සිල්වා ජයසිංහ ගුරුතුමිය ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මේ පින්කමට උපකාර කළ හැම දෙනා නමින් මේ ජීවිතයේදීත් අනන්ත සසර පුරාවටත් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාති වර්ගයා මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් සැපයටපත් වෙත්වා. ඒ මිය පරලෝ ගිය ඥාතීන්ට සසර දුකින් මිදීමට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් පින්කමේ මූලික දායකත්වයේ දරූ කඹුරුපිටිය මාපලාන නුවන් විලාහි පදිංචි අප්‍රේල් 27 වන දිනට 60 වන ජන්මදිනයේ යෙදෙන ජයන්තා තිලකමාලීද සිල්වා ජයසිංහ ගුරුමෑණියන්ට අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසෙත්වා. ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය පිණිසත් මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම අප්‍රේල් 25 වන දිනට දෙවන ජන්මදිනයේ යෙදුන අයේ සුදාන්ත මුණපුරාටත් අනුමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම සුජීවත් සිටින දෙමව්පියන්ටත් දායකත්වයේ දරූ නන්නායරින් උපකාර කළ ඒ පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. පින්වත් හැම දෙනා කරන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු ඒ දරුවන්ගේ මුණුබුරන් ඇතුළු සියලු දෙනාගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථකත්වයට පත්වෙත්වා. තව තවත් මේ උතුම් පින්කම් කරගෙන උතුම් ධර්මයේ හැසිරෙන්න කලන මිතුරන්ගේ අසුරම සැලසෙත්වා. පරලොව සුගතිගාමී වේවා. ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නම මේ රැස් කරගත් උතුම් ධර්ම දානමේ පින්වත් හැම දෙනාට එක ලෙස හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර සිටින ලංකාවාසී ලෝකවාසී සියලු රෝගීන්ට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවිතා ඉක්මනින් ලැබේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට ලක්විරු ගුවන්විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනියේ සේවා කරන හැම දෙනාටත් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව ලැබේවා. දීර්ඝායුෂ වේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරමින් දහමේ හැසිරෙන හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුකින් නිරෝගීව සුවසේ ගෞතම සසුනේ පිහිට ලබන්නම මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
ජාතක මිහිර